කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එක්සත් ජාතික පක්ෂයේ අනාගතය වෙනුවෙන් තීන්දුව කීපයක්ම ගනු ලැබුවා. ඒ අනුව මීට පෙර සමාජිකයන් 102 දෙනෙක්ගේ සමාජිකත්වයේ අත්හිටුණු ලැබුවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හැරගිය එහෙම නැත්නම් සමගි ජන බලවේගයෙන් සමාජිකත්වයේ ලබාගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා. මේ 102 දෙනාගෙන් මේ වෙනකොට අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී 54 දෙනෙක්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න තීරණය කරනු ලැබුවා. පසුගිය දවස්වල විනය විමර්ශන කටයුතු අවසන් කරලා ඒ අනුව සමාජික 54 දෙනාගේ සමාජිකත්වය අද අත්හිටුවනු ලැබුවා. අනෙක් සමාජිකයන්ගේ විනය විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සමාජිකයන්ගෙත් ඉතා ඉක්මනින් සමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලපු අපේක්ෂකවරුන්ගේ ඒ විමර්ශනයේ අවසානයේදී ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙක්ගේ සමාජිකත්වය අහෝසි කරනු ලැබුවා. ඒ අනුව උන්ට මන්ත්‍රී ධූර අහෝසි වෙනවා ඉදිරි කාලයේදී. හෙට මෙම ලිපි නිකුත් කරනු ලබනවා. විශේෂයෙන්ම 61 දෙනාගේ නැත්නම් විශේෂයෙන්ම පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනාගෙත් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ 54 දෙනෙක්ගෙත් ඒ සමාජිකත්වයේ අහෝසි කිරීමේ ලිපි හෙට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයෙන් ඔවුන්ට ලබා දීමට කටයුතු කරනු ලබනවා. පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින 54 දෙනාටත් ඒ වගේම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 61 දෙනාටත් හෙට දිනේදී ලිපි තැපැල් කරලා යවන ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීමේ ලිපි. ඒ වගේම මේ මගින් ඔවුන්ට පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධූර අහෝසි වීමක් සිදු වෙනු ලබනවා. පාර්ලිමේන්තු මණ්ඩලයේ නම් වශයෙන් සඳහන් කරනවා. විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධායකවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මේ අය එක්සත් ජාතික පක්ෂයේ නිසා තමයි පාර්ලිමේන්තු ගියේ පළාත් පාලන මන්ත්‍රීවරු වශයෙන් පත් වෙනු ලැබුවේ. පසුගිය දවස්වල පක්ෂයට හානි වෙන ආකාරයෙන් ඒ වගේම පක්ෂයෙන් පරිබාහිරව ගිහිලා වෙනත් පක්ෂයක නාම යෝජනා දීම සම්බන්ධයෙන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ඔවුන් වෙනත් පක්ෂයකට සහයෝගය දීම පිළිබඳව අපි ඔවුන්ට දන්වා ලිඛිතව ලියවනු ලැබුවා. විශේෂයෙන්ම ඔවුන්ට අපි කාලයක් දුන්නා නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔවුන්ගේ නිදහසට කරුණු අසනු ලැබුවා. ඒ අනුව අපි විධිමත් විමර්ශනයක් කරනු ලැබුවා. විශේෂයෙන්ම ඒකේ අනුව තමයි අපි මේ වෙනකොට තීරණය කළා තියෙන්නේ මේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කරන්න. මීට පෙර අපි පක්ෂ සමාජිකත්වයේ අත්හිටවනු ලැබුවා. මේවර අපි විධිමත් විමර්ශනයකින් පස්සේ අහෝසි කරන්න තීරණය කරලා ලැබුවා. ඒ වගේම තවත් පළාත් පාලන මන්ත්‍රීවරු 200 දෙනෙක්ගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීමේ විමර්ශන කටයුතු ඉතා ඉක්මනින් සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මම කියනවා සමහර අවබෝධයක් නැති මුහුකුරා නොගියන් නායකයෝ අපි දැක්ක පසුගිය කාලේ පුරා පළාත් පාලන මන්ත්‍රීවරුන් අහෝසි කරන්න බෑ. ඒ වගේම අපිට අපේ එක්සත් ජාතික පක්ෂයේ පිටින් ගිහිල්ලා සංවිධායකයන් ගත්ත හෝ වෙනත් පක්ෂයකින් තරගවදින අයගේ සමාජිකත්වයේ අහෝසි කරන්න බෑ කියලා විවිධ පුරසාරම් දෙන්නු ලැබුවා. අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට පැහැදිලිව කිව්වා අපි ස්ථාවරේ අපි කලබල වුණේ නැහැ. අපි හරි ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම අධිකරණයේ දෙපාරක්ම අපි ගත්ත තීන්දුව හරි බව තහවුරු කරලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය. අපි එක්සත් ජාතික පක්ෂයත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අපි ගත්ත තීන්දුව හරි බවට අධිකරණයේ දෙපාරක්ම තහවුරු කරලා තියෙනවා. ඒ අනුව මේ වෙනත් පක්ෂයකින් ඉල්ලන අපේ මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරු සහ අපේ පළාත් සභාව වෙන්න පුළුවන් සංවිධායකවරු වෙන්න පුළුවන් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු වෙන්න පුළුවන් ඔවුන්ගේ ධූරයන් අහෝසි කරන්න ඒ සඳහා විශේෂයෙන්ම පළාත් පාලන නැත්නම් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ඉන්නවා. ඒ වගේම වැලිගම සභාපතිවරයාගේ සභාපතිත්වය අහෝසි වෙනවා. ඒ වගේම තවත් පළාත් පාලන ආයතන ගණනාවක සභාපතිවරුන්ගේ සභාපතිත්වය සහ මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනින් ඒ වෙනුවට සභාපතිවරු පළාත් පාලන ආයතන වලට පත් කරන්නත් ඒ වගේම ඔවුන් ඊට අමතරව මන්ත්‍රීවරුන් අලුත් මන්ත්‍රීවරුන් පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනින්.
ඔබතුමා කෝ හෙට මැතිවරණ කුමිටුවට නම් ටික වහලා දෙනවා කියලා. හෙට වෙනකන් ඉන්නේ අද දවසේ දුර ලාභ සමාව වෙනවා. නෑ ඉතින් දැන් මං හිතන්නේ කාලේ දීලා ඉවරයි. අපිට දැන් අපි ඒකට අවස්ථාව ඇතිතරම් දුන්නා. සමහර අය අපිට චෝදනා කරා මේවා කල් ගන්නවා කියලා. මේවා ඉක්මනින් ඉවර කරන්නේ නැහැ කියලා. අපි හොඳට කල් අරගෙන ඉඩ දීලා කාලේ දීලා එනවනම් එන්න අවස්ථාව ඔක්කොම දීලා තමයි අවසානයේ මේ තීන්දුව තීරණය ගත්තේ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ තීන්දුව ගත්තේ. ඔවුන්ගේ සමාජිකත්වය අහෝසි කරන්න. හෙට අපි ඔවුන්ට දැනුවත් කරනවා ලිඛිතව සහ මැතිවරණ කොමිසමට හෙට අපි අහෝසි කරපු මන්ත්‍රීවරුන්ගේ සහ සංවිධායකවරුන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අපි මැතිවරණ කොමිසමට යවනවා. ඊට පස්සේ අපි ඒ වෙනුවට අනුප්‍රාප්තික මන්ත්‍රීවරු පත් කරනවා. ඒ වගේම පළාත් පාලන ආයතන සභාපතිවරු පත් කරනවා. ඒකම දැන් මේ අතපොත දවස් 10ක් නැහැ මැතිවරණයට. ඕක කොයි විදිහට බලපායිද ඔබතුමා සහ ඔබතුමාලාගේ කණ්ඩායම සහ යහපැත්තේ කණ්ඩායම? මං හිතන්නේ අපිට මෙතන බලපෑමට වඩා අවශ්‍ය වෙන්නේ පක්ෂයේ විනය. ඕනම පක්ෂයක විනය ආරක්ෂා කිරීමට අපි බැඳලා ඉන්නවා. මේ හැම කෙනෙක්ම පාර්ලිමේන්තුව ආවේ නියෝජ්‍ය ඇමතිවරු උනේ, ඇමතිවරු උනේ, එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල සභාපතිවරු උනේ, මන්ත්‍රීවරු උනේ එක්සත් ජාතික පක්ෂය නිසා. මේ එක්සත් ජාතික පක්ෂය තුලින් තමයි මේ හැම කෙනාටම අවස්ථාව ලැබුණේ මහජන නියෝජිතෙන් වෙන්නේ. එහෙනම් සදාචාරාත්මක අයිතියකුත් නැහැ එක්සත් ජාතික පක්ෂයෙන් පිට ගිහිල්ලා වෙනත් පක්ෂයකට බැඳෙන්න. අපේ ව්‍යවස්ථාව අනුව එක පක්ෂයක විතරයි සමාජිකත්වය තබා ගන්න පුළුවන්. ඒ නිසා මේ පක්ෂයේ විනය ආරක්ෂා කරන්නත්, පක්ෂය ආරක්ෂා කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ තීන්දුව තියෙන්නේ අරන් තියෙන්නේ. දැන් ඔය ඉතුරු වෙලා තියෙන රංගබණ්ඩාර මහත්මයා කියපු ආයමත් කතා කරපු 58 දිනක් නම්ද? මේ ඉතින් මාධ්‍යමකදී රංගබණ්ඩාර මහත්මයා කිව්වා තමයි ජන බලවේගයට ගියේ 50 ගාණක් යාට දුරකථනයක් ලබා දීලා ආයමත් එනවා කිව්වා කියලා. ඒගොල්ලන්ගේ ඉතුරු වෙලා තියෙන්නේ. සමහර අයගේ විමර්ශන කටයුතු තාමත් සිද්ධ වෙනවා. ඒකට පසුව තමයි තීරණය කරන්න ඕනේ මේ ඒගොල්ලන් ගන්න තීරණය. එතකොට එතන ඉන්න කට්ටිය දැන් රජිමන්තු බණ්ඩාර මහත්මයා ඊටන් කියලා තිබ්බා යාට කල් දෙලා තිබ්බා. එහෙම කල් ලබා දීමක් කරලා තියනවද? මේ ඔක්කොම නිදහසට කරුණු දීලා නිදහසට කල් ඉල්ලපුවයි ඔක්කොටම දීලා තමයි අවස්ථාව සලසලා තියෙන්නේ. මම දැක්කා එක්කෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා මේ බෙඩ් රෙස් කරනවා කියලා. ඒ ගැන හොයලා බලපුවාම ඒගොල්ලෝ මැතිවරණ වේදිකාවල කතා කරනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම සලකලා බලලා සාක්ෂි සහිතව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මැතිවරණ කොටාරිකාරියට බාර දුන්නාට පස්සේ ඒ නාම ලේඛනය මැතිවරණ කොටාරිකාරියට ඥාත මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනවා අවශ්‍ය. ඔව් ඒකනේ අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක ඉතාම පැහැදිලිව අපේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරපුවම අධිකරණයනුත් ඒක අනුමත කරලා තියෙන වෙලාවේ අපි මේ ලිපිය ආපුවාම අපිට ඊළඟ පුරප්පාඩු පුරවන්න මැතිවරණ කොමිසම විසින් ලිපිය ලබා දෙනවා. අර മന്ത്രി ධූරය අහෝසි වුණා කියලා ඒ අදාළ മന്ത്രിවරුන්ට තව ලිපියක් යනවා. දැන් මීට ඉස්සෙල්ලා ඔය දේ පාර්ලිමේන්තුව පවතින අවධියේදී පින්මාරුවේ වුණා. එතනදී ගතේ නැති දැඩි ක්‍රියාමාර්ගයක් මේ අවස්ථාවේ දැනගෙන තියෙනවා. මොකක්ද මේක හේතුව? නෑ ගොඩක් වෙලාවට අපි පසුගිය කාලෙත් ඒ කටයුතු කරා. සමහර ඒවා ඇදුනා. නමුත් දැන් අලුත් ව්‍යවස්ථාව අනුව අපිට විශේෂයෙන් මේ තීන්දුව ගන්න පුළුවන්කම තියෙනවා. අපි ගොඩක් වෙලාවට පක්ෂයකින් උත්සාහ කරන්නේ කවුරුත් ඈඩ් කරන්න නෙමෙයි, ඉවත් කරන්න නෙමෙයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ යම් තීන්දුව ගත්තත් නැවත පක්ෂයත් එක්ක එකතු කරගෙන යන්න. අපි ඒ සඳහා තමයි මේ මාස ගානක කාලෙකුත් දුන්නේ. පක්ෂය තුළට යම් කෙනෙක් ආපහු නැවත එන්න හදනවා නම් එන්න උමනාව තියෙනවා නම් ඒගොල්ලෝ ගන්න තමයි අවස්ථාව දුන්නේ. ඉතින් මේ අවස්ථාව මම හිතන්නේ මේ අවස්ථාවත් පැහැරලා තියෙනවා. ඒ නිසා පක්ෂය තීන්දුව අරගෙන තියෙනවා. දැන් අර මිටිතනින් වතුර ගලාගෙන යනවා වගේ හැමදේම වෙන්නේ පොඩි මිනිහට වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගියොත් කිසි කරදරයක් නැහැ. ඒ පක්ෂයේ ඉඳගෙන බොහොම හොඳට ඇමතිකරුත් දරනවා. මේ ඔබතුමා හිතන්නේ නැද්ද මේ හදලා තියෙන නීති සම්ප්‍රදාය මීට වඩා වෙනස් වෙන්නේ නැහැ මේ පොඩි මිනිහටම කරදර? නෑ මං හිතන්නේ ඔබතුමා මැදදී ආවේ. මැදදී ආපු නිසා මේක මම ඉස්සෙල්ලා කියප එක ආහිරිය නෑ. ඉස්සෙල්ලාම තීන්දුව අරන් තියෙන්නේ මේ මිටිතැනින් නෙමෙයි උසතැනින්. ඒ තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරුන්ට තමයි මේ 54 දෙනෙක්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරලා තියෙන්නේ. මන්ත්‍රීකම අවශ්‍ය වෙන්නේ නැහැ. මන්ත්‍රීකම තිබ්බත් මන්ත්‍රීකම අවශ්‍ය වෙන්නේ නැහැ නේ විවස්ථාවල. මන්ත්‍රීකම දැන් මේ
දැන් මන්ත්‍රීකමක් නැහැ. ඔව් විසිරෝල හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් විසිරෝල නොතිබුණ අවස්ථාවක නම් අපිට- මේ මන්ත්‍රීකම අහෝසි වෙන්නේ නෑ. නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් 17 දෙනෙක් ගියා කරු ජයසූරිය මහත්තයත් එක්ක. කාගේවත් මන්ත්‍රීකම් අහෝසි වුණේ නෑ. මං කියන්නේ ඇයි මේ පොඩි කෙනාටම නේද මේ නෑ පොඩි කෙනෙකුට නෙමෙයිනේ. පක්ෂයේ පොඩි ලොකු නෑ විනයදී. විනය හැමෝටම එකයි. විනය ක්‍රියාත්මක කරන්න අපි පක්ෂයේ බැඳලා ඉන්නවා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තමයි අවසාන බලය තියෙන්නේ. ඒ අනුව තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපිට මේ ඉස්සල්ලා එහෙම වුණා නම් කියන එක නෙමෙයි වැදගත්. අපිට වැදගත් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට වෙනත් පක්ෂයකින් නාම යෝජනා දීලා ඉදිරිපත් වෙලා ඉන්නවා. පක්ෂයේ විවේචනය කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් සමාජිකත්වයේ තියාගෙන ඒක කරන්න බෑ. එතකොට විනය ක්‍රියාත්මක කිරීම තමයි කරලා තියෙන්නේ. ඒකම තමයි අපි 54 දෙනා අතර සමගි ජන බලවේගයේ නායක ප්‍රදීප් දාස්මාත්‍යත් ඉන්නවද? මම ඒක හෙට ඉදිරිපත් කරන්නම් අපි 54 දෙනාගේ නාම ලේඛනය සහ ඉතුරු ඔක්කොම හෙට ඉදිරිපත් කරනවා. නෑ මම එකක්වත් දැන් දෙන්නේ නෑ. මොකද හේතුව දැන් ලියුම් ටික දැන් අනුමැතිය ලැබුණා. ලියුම් ටික ගහද්දි හෙට අපි ප්‍රකාශ කරනවා. ඒක නෑ සාමාන්‍ය දෙයක් තමයි. අවසානපත් කරන්නේ මේ අතන පරිවාමිකන් ප්‍රධාන ජාතික සලී ප්‍රේමදාස මහත්මයා. දෙනත් ඉන්නවා ලේඛකවරේ. ඒ කට්ටියගේ නම්බර් උදන කියන්න බෑ කියන්නේ මොකද්ද? නෑ ඒකට හේතුව නෑ කිසිම අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. අද දැන් අප තීරණේ අරගෙන අපිට මේ නන් ටික ලියුම් ටික ගැහුවට පස්සේනේ අපි ඒක ප්‍රකාශයටපත් කරන්න ඕනේ. ලියුම් ටික ගැහුවට පස්සේ ඒක නිත්‍යානුකූල නැහැනේ. ලියුමක් එළියට අසං කරලා යවන්න ඉස්සෙල්ලා අපි කොහොමද කියන්නේ අරයමියා ඉන්නවා කියලා. මම ප්‍රමාණය කිව්වා. ඒක විධිමත් නැහැ. නම් කියන්න ඕනේ නැහැ. නෑ දැන් මම කිව්වනේ මම නැවත කියනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම අද තිබුණා. තීන්දුව ගත්තා ප්‍රමාණය කිව්වා හෙට උදේ ලිපිය අස්සම් කරලා යවුවට පස්සේ තමයි විධිමත්ව ඒ කවුද ඉවත් කරන්න කියලා තීරණය කරන්නේ නම් වශයෙන්. එතකොට ඒකට පෙර මට කියන්න කීම විධිමත් භාවයක් නැහැ. අපි දැක්කා පොහොට්ටුවේ වියත්තු පාරට බැහැලා. පොහොට්ටුවේ වියත්තු පාරට බැහැලා අපි දැක්කා මේ තරුණයෝ කියනවා වියත්තු මහපාරේ පාරෙන් අයින් වෙයෝ කියෝ. වියත්තු පාරේ රේස් යනෝ පාරෙන් අයින් වෙයෝ කියලා තමයි දැන් කියන්නේ. අපි දැක්කේ මේ රටේ සියලු නීති කඩ කරලා පොහොට්ටුවේ වියත්තු මෝටර් සයිකල් වලින් සංදර්ශන පවත්වනවා. දැන් අපි දැක්කා පහුගිය කාලේ අර ඇඳිරි නීතිය තිබුණු කාලේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සු හාල් ටිකක් හොයාගන්න හාල් කිලෝ එකක් ගන්න පරිප්පු කිලෝ එකක් ගන්න හාල් මැස්සෝ ටිකක් ගන්න බෙහෙත් ටිකක් ගන්න පාරේ ගියාම අත්අඩංගුවට අරගෙන පෝලිං ගස්සලා ගිහිල්ලා උසාවි දැම්මා. තාමේ නඩුව අහනවා. ඒ සාමාන්‍ය මිනිස්සුන්ට එක නීතියක්. හැබැයි අපි දකිනවා අපි ඊයේ දැක්කා මේ සනත් නිශාන්ත කියන පුද්ගලයා මේ සනත් නිශාන්ත කියන පොහොට්ටුවේ මන්ත්‍රීවරයා සියලු නීති කඩ කරලා පහපාර යනවා. අපි දැක්කනේ හෙල්මට් නැහැ. මුඛාවරණ නැහැ. එතකොට මේ අංක තහඩු නැහැ බයිසිකලේ. එතකොට අපි දන්න තරමට ඒ වගේ අධිධාවන අර එන්ජින් කැපැසිටි එක ඒ වගේ වැඩි මෝටර් සයිකල් ධාවනය කරන්න බෑ. අපිට එක නීතියක්. මේ අපි දැක්කේ මේ තියෙන්නේ මේ අපූර්වට තියෙන්නේ මේ Facebook වල වෙබ්සයිට් වල මේ තියෙන්නේ මේ ඒගොල්ලන්ට එක නීතියක්. අර සාමාන්‍ය මිනිස්සු පරිප්පු ටික ගන්න ගිය මිනිස්සු, බෙහෙත් ටික ගන්න ගිය මිනිස්සු, ඒ මිනිස්සුන්ව ගාල් කරලා ගිනිච්චා. දැන් සනත් නිශාන්ත යනවා මේ මූණු ආවරණත් නැහැ. මේ මොනවද හෙල්මටුත් නැහැ. හැබැයි එයාගේ ආරක්ෂාවට දුවගෙන යනවා පොලිසිය හෙල්මට් මූණු ආවරණ ඔක්කොම දාගෙන. බලන්නකො පොලිසියට ගිහිලා තියෙන කල අපිට කියන්න තියෙන ඇත්තටම ඉස්සරහට පොලිසියට මුහුණු ආගෙන හෙල්මට් දාගෙන ඉන්න වෙන්නේ. මූණ පෙන්වන්න බෑ පොලිසියට. ඇඳුම් ඇඳගෙන යන්න බෑ. පොලිසියට ඇත්තටම කලිසම් ගලවන්න වෙන්නේ ඔළුවෙන්. නීතියක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි පොහොට්ටුව අපිට ලබා දෙන නීතිය. පොහොට්ටුව මේ මැතිවරණයට කලින් මේ සනත් නිශාන්තලා මේ කටයුතු කරන්නේ මැතිවරණයට කලින් මේ වගේ තොගයක් මේ වගේ රොත්තක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එන්න වලි කනවා. මේ ටික බැරි වෙලාවක්වත් පාර්ලිමේන්තුවට ආවොත් නීතිය 4ට 5ට නවලා ගහගන්න වෙන්නේ වෙන කොනක. පොලිසියක් ඉතුරු වෙන්නේ නැහැ, උසාවියක් ඉතුරු වෙන්නේ නැහැ. තාම නඩු අහනවා සාමාන්‍ය මිනිස්සුන්ට දාපු නඩු. කොරෝනා නීති, සෞඛ්‍ය නීති කඩ කළයි කියලා, ඇඳිරි නීති කඩ කරයි කියලා මිනිස්සුන්ට තාම නඩු දානවා. මිනිස්සුන්ට තාම නඩු දාලා දඩ ගහනවා. එහෙම රටක සාමාන්‍ය මිනිස්සුන්ට එක නීතියක්, පොහොට්ටුවට එක නීතියක්. අපි කිව්වේ ඒක තමයි. ගෝඨාභය උන්නැහේ ඇවිල්ලා කිව්වේ මොකද්ද?
එක රටක් එක නීතියක් කියලා. ජනාධිපතිවරයා කිව්ව එක රටක් එක නීතියක්. නීති තියෙනවා. හැබැයි ඒ නීති සාමාන්‍ය ජනතාවට. ඒ නීති මේ රටේ පුරවැසියන්ට. ඒ නීති මේ රටේ විරුද්ධ පක්ෂයට, විරුද්ධවාදීන්. පොහොට්ටුවට නීති නැහැ. ඔය පොහොට්ටුව පේන්නේ. ඔන්න පොහොට්ටුවේ වියත්තු. ඒ නිසා තමයි අර තරුණයෝ කියන්නේ වියත්තු මහපාරේ වියත්තු මෝටර් සයිකල් සංදර්ශනයේ ගෙට දුවපියෝ කියලා. පාරෙන් අයින්යෝ කියලා. ඒක තමයි ඇති වෙලා තියෙන තත්ත්වේ. මේ ඇත්තටම මේ වියතා මේ සනත් මේ සනත් කියන පුද්ගලයෝ මේ සනත් නිශාන්තල අපි දැක්ක පහුගිය කාලේ මේගොල්ලෝනේ අර හිටියේ මේ ඔක්සිජනුත් එපා අපිට පිට්ටනේ දීපන් අපි කඩොලානත් කපනවායි කියලා කෑ ගහපු අයනේ. ඇත්තටම මෙහි යෝධයට අර ඔක්සිජන් නැත්තම් හුස්ම ගන්න පෙනහල්ලක් නෙමෙයි අබෑටයක තරම්වත් මොළයක් නැති මිනිස්සු. හුස්ම ගන්න පෙනහල්ලක් තියා අබෑටයක් තරම්වත් මොළයක් නැහැ. මොළයක් තියෙනවා නම් මේ වගේ වැඩ කරයිද? ඉතින් මෙන්න මේ අය තමයි මේ පොහොට්ටුවේ ඊළඟට මේ ආණ්ඩු කරන්න එන්නේ. පාර්ලිමේන්තුවට එන්න යන්නේ මේ අය. මේ අය තමයි පාර්ලිමේන්තුවට එන්න යන්නේ. මේ අය තමයි කිව්වේ ඔක්සිජන් එපයි කියලා. මේ අය තමයි ඔක්සිජන් එපායි කියලා ඒකට විරුද්ධ වෙච්ච රාජ්‍ය නිලධාරිනියට අත්වෙච්ච ඉරණම දන්නවනේ. රාජ්‍ය නිලධාරිනියට අත්වෙච්ච ඉරණම සතියක් යන්න උනේ නැහැ. රාජ්‍ය නිලධාරිනියට සේවා මාරුවක් හම්බුණා. තමන්ගේ ඉන්න තැනින් යන්න වුණා. ඊට පස්සේ සතියක් යන්න උනේ නැහැ. ඒ කඩොලාන ගිනි ගත්තා. කඩොලාන ටික ගිනි ගත්තා. එහෙම කරපු අය මේ ඔක්සිජන් එපායි කියලා පෙනහලුත් නැති මොලෙත් නැති මේ සනත් නිශාන්තල වගේ උන්දලා තමයි පාර්ලිමේන්තුවෙන්න යන්නේ. මේ අය තමයි පාර්ලිමේන්තුවට එන්න යන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ නඩු දාගෙන තාම නඩුවල පහුගිය කාලේ අර බෙහෙත් පෙත්ත හොයන්න ගිහිල්ලා නඩු වැටිලා තාම නඩු දාගෙන ඉන්න මිනිස්සු මේවා බලනවා නම් මේ රටේ අඩුම තරමින් ඔක්සිජන් ඕනේ හුස්ම ගන්න ඕනේ කියලා හිතන සිහි කල්පනාවක් තියෙන මිනිස්සු බලනවා නම් මෙන්න මේ උන්දලා තමයි පාර්ලිමේන්තුවට එන්න යන්නේ. මේ සනත් නිශාන්තලා තමයි පාර්ලිමේන්තුවට එන්න යන්නේ. මේ අපිට පිට්ටනී යෝනේ ඔක්සිජන් එපයි කියපු අය තමයි පාර්ලිමේන්තුවට එන්න යන්නේ. මේ අය තමයි අපිව පාලනය කරන්න යන්නේ. මේ අය තමයි නීති හදන්න යන්නේ. ආයි පොලිසියක් ඉතුරු වෙන්නේ නැහැ, උසාවියක් ඉතුරු වෙන්නේ නැහැ. නීතිය 4-5ට නවලා වෙන කොනක ගහගන්න වෙන්නේ මේගොල්ලෝ බලයටපත් වුණොත්. ඒ නිසා අපි කියන්නේ සිහි කල්පනාවක් තියෙනවා නම් අබෑටයක මොලයක් තියෙනවා නම් මේ අබෑටයකවත් මොලයක් නැති ඔක්සිජන්වත් ඕනේ නැති පෙනහලු නැති මේ ගොබ්බ දේශපාලනඥයන්ව පාර්ලිමේන්තුව යවන්න එපා. මේක තමයි පොහොට්ටුවේ. මේ වගේ ලයිස්තුවක් ඉන්නවා පොහොට්ටුවේ. අන්නේ ලයිස්තුව අපි නෙමෙයි කිව්වේ. මේ පොහොට්ටුවේ ඉන්න අයගේ කැරක්ටුව කිව්වේ අර දයාසිරි ජයසේකර උන්නේ නැහැ. අපි ඊයේත් දැක්කා කියනවා. පොහොට්ටුවේ ඉන්න අයගේ කැරක්ටුව නම් ගම් ඇතුව කියන්නේ කුඩු ගෙන්වන අය, එතනෝල් ගෙන්වන අය, ඒ ව්‍යාපාරිකයෝ කවුද? අපි දැක්ක කියනවා මිනුවන් කොට සම්පූර්ණයෙන්ම කුඩු මොකද්ද කුඩුකාරයන්ගේ ප්‍රදේශයක් බවට පත් වෙලා තිනවා නම් ගම් ඇතුව. දයාසිරි ජයසේකර කියන්නේ අපි නෙමෙයි කියන්නේ. දයාසිරි ජයසේකර කියනවා කුඩු ගෙන්වන අයගේ නම්, පොහොට්ටුවේ ඉන්න අයගේ නම් ලයිස්තු, ජාවාරම්කාරයන්ගේ නම් ලයිස්තු. මේ අය තමයි ඔන්න පාර්ලිමේන්තුවට එන්න යන්නේ. මේ අය තමයි නීති හදන්න එන්න යන්නේ. නීති හදන්නේ ඒගොල්ලෝ. නීති හදන්නේ ජාවාරම්කාරයෝ. නීති හදන්නේ කුඩුකාරයෝ. නීති හදන්නේ කැලෑ කපනෙවුන්. නීති හදන්නේ මේ ඔක්සිජනුත් එපායි කියලා පිට්ටනිය ඕනේ කියලා. මේවා එලි කරන්න යන වනාන්තර එලි කරන්න යන අය, කඩොලාන එලි කරන්න යන අය මෙන්න මේ ජාවාරම්කාරයන්ට, කොන්ත්‍රාත්කාරයන්ට, කුඩුකාරයන්ට, බොරුකාරයන්ටද නැවත වතාවක් පාර්ලිමේන්තුවට බලය ලබා දෙන්න කියන එක මේ රටේ ජනතාව තීන්දුව කරන්නේ. ආයි රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ සනත් නිශාන්තලා වගේ උන්නැලා આવොත් එහෙම. මේගොල්ලෝ આવත් ආයි රටක් ඉතුරු වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ ඡන්දෙට කලින් මෙහෙම යන්නේ පාරේ. මේ ඡන්දෙට කලින් ඡන්දෙ දැම්මට පස්සේ අපේ බඩ උඩින් යන්නේ. මේගොල්ලෝ අපේ ඇඟ උඩින් යන්නේ. මේගොල්ලෝ ගියා. මේගොල්ලන්ගේ ළමයි තමයි අර පොලිස් නිලධාරීන්ව හතරමං හන්දිවල යට කරගෙන බඩ උඩින් ගියේ මේගොල්ලන්ගේ ළමයි. එවැනි යුගයක් එන්න යන්නේ. ඒ අවිචාරවත් යුගයක් එන්න යන්නේ. එවැනි අශීලාචාරයන්ගේ යුගයක් එන්න යන්නේ. ඒ නිසායි අපි කියන්නේ රට රැක ගන්න ඕනේ නම්, අපිට හුස්ම ගන්න ඕනේ නම්, අපිට ජීවත් වෙන්න ඕනේ නම් අපිට මේ වගේ පාදඩයන්ගෙන් රට ගලව ගන්න ඕනේ. මේ වගේ අවිචාරවත් යුගයකින් රට ගලවා ගැනීමේ වගකීමක් අපිට තිබෙනවා. වගකීමක් අපිට තියෙනවා. අපි ඒ වගේම දකින්නේ බලන්න අර අපි පහුගිය දවස්වල කිව්වා අර බුවණක බාහු රජුරුවන්ගේ රාජ සභාව පිළිබඳ කතාව. බලන්නකෝ දැන් නිකන් කුරුණෑගල ඉතිහාසය ලියන්නේ එතනෝල් තියරියට අනුව. එතනෝල් තියරිය තමයි දාන්නේ දැන් මේ කුරුණෑගල ඉතිහාසය සම්බන්ධයෙන්. එතනෝල් තියරිය. එතනෝල් අධිපති
ජොනීගේ තියරියට අනුව තමයි දැන් කුරුණෑගල ඉතිහාසය ලියන්නේ. අපි දැක්කනේ එතනෝල් තියරිය තමයි කුරුණෑගල බුවනෙක බාහු කෙනෙක් නෑ. කුරුණෑගල ඉන්නේ බුවනෙක හෝටලේ අධිපති ඒ කියන්නේ චන්දරේගේ පුතා බුවනෙක නමින් තමයි බුවනෙක බාහු කියන කෙනෙක් ඉන්නේ. දැන් බුවනෙක බාහු කියලා කෙනෙක් ඉන්නවා නම් කුරුණෑගල ඉන්නේ ඒ චන්දරේගේ පුතා. ඒක තමයි එතනෝල් තියරිය. එතනෝල් ජොනීගේ තියරිය ඒක. දැන් ඒ තියරියට නොදෙවෙනි තියරියක් තමයි සිවුරු දාගෙන හාමුදුරුවෝ ඇවිල්ලා කියන්නේ. ලැජ්ජයි ඇත්තටම. ලැජ්ජයි. එතනෝල් මුදල්ද එතනෝල් සල්ලි කතා කරන විදිය සිවුරක් දාගෙන ඇවිල්ලා ඔය වගේ කතා කියනවනේ. දැන් අපි දැක්කේ ඉඳන් කියන්නේ අර එතනෝල් සූත්‍රයේ වගේම එකක් කියනවා. ඕක ඇවිල්ලා මේ රජ කාලේව නෙමෙයි. ඕක තියෙන සුද්දගේ කාලේව සුද්දෝ හදපුවා. හොඳයි සුද්දෝ හැදුවයි කියලා කියමුකෝ. අවුරුදු 100කට වඩා වැඩි නම් පුරාවිද්‍යා නීතියට අනුව ඒවා පුරාවිද්‍යාවට ඇතුළත් වෙන්නේ. සුද්ද හැදුවා නම් 800 ගණන් වල ඒවා අයිති වෙන්නේ පුරාවිද්‍යාවට. දැන් සුද්දෝ හදපු ඒවා කඩනවා නම් අත්තිලා මේ කෞතුකාගාරය කඩන්න එපායයි. මේ කෞතුකාගාරය හැදුවේ සුද්දෝ. සුද්දෝ හදපු කෞතුකාගාරය කඩනවද? ඔය තියරිය නම් එතනෝල් තියරියට අනුව ඕක කියනවා නම් හාමුදුරුවරු එතනෝල් තියරියට අනුව ඔය සුද්දෝ හදපු අපිට වැඩක් නැහැ කියනවා නම් මේ කෞතුකාගාරය කඩනවද? රෙද්දක් එනම් කියන්න බලන්න මේ කෞතුකාගාරය කඩනවද අපි? සුද්දෝ හැදුවේ ඒක. HCP බෙල් තමයි ඔය සීගිරියේ ඔය සීගිරිය චිත්‍ර ගැන කතා කළේ. සීගිරියේ චිත්‍ර ආරක්ෂා කිරීම ගැන කතා කරේ. සීගිරිය ගැන හෙව්වේ. එතකොට දැන් ඕක HCP බෙල් කරපු වැඩක් කියලා HCP බෙල් ආරක්ෂා කරපු එකක් කියලා ඔය චිත්‍ර ටික මකලා දානවද? ඔය චිත්‍ර ටික මකලා දානවද? ඒ නිසා අපි කියන්නේ ඔය එතනෝල් තියරි ගේන්න එපා. අනේ හාමුදුරුවන්ට කියන්නේ සිවුරු ඇඳගෙන ඔය වගේ කතා කියන්න එපා. ඒක චීවරයටත් ලැජ්ජාවක්. බුදුන් වහන්සේගේ චීවරයටත් ලැජ්ජාවක්. ඔය වගේ මුසාවාද කියන එක. ඔය වගේ එතනෝල් තියරි කියන එක. එතනෝල් කාර්යයන්ට ඕන විදියට කටාරින්න එපා. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ජනප්‍රවාදවල තියෙන්න පුළුවන් ඒ පුරාවිද්‍යා ඒ කාර්යයන් වල පිළිගත්ත ලිපි ලේඛනවල තියෙන්න පුළුවන් ඓතිහාසික ලිපි ලේඛනවල තියෙන්න පුළුවන්. ඒ ලිපි ලේඛනවල තියෙන තොරතුරු වලට අනුව ඒ පවතින ප්‍රදේශ වෙන්න පුළුවන්. ඒ භූමීන් වෙන්න පුළුවන්. ඒවා පරීක්ෂා කරලා ඒවා ගැන නිගමනයක් කිරීමේ බලය තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඒක තමයි පුරාවිද්‍යාවේ ක්‍රමවේදය. ඒවා ගවේෂණය කරන්න ඕනේ. ඒවා කැණීම් කරන්න ඕනේ. කැණීම් කළා ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා අපි දැක්ක දෙයක් තමයි මේ රාජසභාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කරමින් හිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඊට කලින් දවසේ ඒක නම් කරන්න ගියේ මේක විමර්ශනය මේක කැණීම් කරන තැනක් කියලා. ඒ නම් කරන්න ගිය දාට කලින් දවසේ තමයි මේ ඩෝසර් කරන්නේ. ඩෝසර් තුෂාරලා යොදාගෙන මේ මෙහෙයුම කරන්න ඊට කලින් දවසේ. දැන් මේක හිතාමතා කරපු දෙයක්. මේක සැලසුම් සහගතව කරපු දෙයක් කියලා අපි කියන්නේ ඒකයි. ඊට පස්සේ තමයි මේ එතනෝල් තියරිය හදන්නේ. මේක බුවනෙක බාහු කියන්නේ මේ බුවනෙක. එතනෝල් කවුද මේ චන්දරේගේ පුතා බුවනෙකයි මේක හිටියේ කියලා. ඒතකොට ලංකාවේ බුවනෙක බාහු ඉඳලම නැහැ. බුවනෙක බාහුල 7 දෙනෙක් හිටපු රටක් මේක. එතනෝල් කාර්යයට අනුව එතනෝල් ජොනීට අනුව ලංකාවේ බුවනෙක බාහුල ඉඳලා නැහැ. මුන් වගේ ගොබ්බයෝ මේ පොහොට්ටු තියරිය. මේ පොහොට්ටු ඉතිහාසය ගැන හිතන විදිය. පොහොට්ටුවේ පුරාවිද්‍යා තියරිය. දැන් මෙහෙම එවුන්ටනේ බලය දෙන්නේ. මෙහෙම එවුන්ටනේ බලය දෙන්නේ. පුරාවිද්‍යාවේ වගකීම ඒක පුරාවෘත්තයක් විදියට තියෙනවා නම් ඒවා ජනප්‍රවාදයේ තියෙනවා නම් ඒ ප්‍රදේශ ගැන කැණීම් කරලා ඒවා විමර්ශනය කරලා ඒවා හොයන එක. ඒක තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. පුරාවිද්‍යා ක්‍රමවේදය. දැන් මේ රාජසභාව තිබුණායි කියන ස්ථානේ බෝණක බාහු රජුරුවන්ගේ රාජසභාවයි කියලා ඒ ජනප්‍රවාදවල තිබෙන ස්ථානයේ සොයා බැලීමේ වගකීම තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඒතර අපි දැක්ක ඉතිහාසයේ මේ ස්ථානය ගැන විවිධාකාරයෙන් අර්ථකථනය කරනවා. විශේෂයෙන්ම මේක ඉංග්‍රීසි යුගයේ 1848 අර උඩරට සිදු වුණු ඒ ජන අරගලය. ඒ ජන අරගලයේදී ඒ නඩුවහපු භූමිය කියලා කියනවා. මේ සුදු පාලකයෝ නඩුවහපු භූමිය. මේ නඩුව ඇහුවේ මෙතන කියලා කියනවා. ඒ නිසා මේක ඓතිහාසික වැදගත්කමක් තියෙනවා කියන එක. ඒ අවට ප්‍රදේශවලට මිනිස්සු කියනවා. මේකට අවුරුදු 100කට වඩා ඉතිහාසයක් තියෙනවා කියන එක. ඒ නිසා මේක සොයා බලන්න ඕනේ. මේක කැණීම් කරන්න ඕනේ. මේකේ පුරාවිද්‍යා වටිනාකම, මේකේ නිදන් වස්තු තියෙනවද කියන එක අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ. දැන් මේක වහගෙන මේක කොටු කරගෙන මේකට කාටවත් යන්න බෑ කියනවා. කාටවත් යන්න බැරි නම් කාටවත් යන්න දෙන්නේ නැත්නම් මේවැයි නිදන් වස්තු තියෙනවද? මේවැයි මොනවද හොයන්නේ? තව කඩුවක් හොයනවද? අපි දන්නවා රාජපක්ෂවලට බුදුම කඩු පිස්සුවක් තියෙනවා.
පෞගිය කාලවල කඩු හොයන්න ගිහිල්ලා වෙච්ච මිනිමැරුම් අපි දන්නවා. කඩු හොයන්න කියලා මේ කෝට්ටේ මේ රජමහා විහාරයට පැනලා කඩුවක් හොයන්න ගිහිල්ලා අර භික්ෂූන් වහන්සේ දෙනමක් ඝාතනයට ලක් වුණේ කාගේ කාලෙද? මේ කෞතුකාගාරේ කඩු හොයන්න ගිහිල්ලා අන්තිමේදී කඩුකාරයෝ හොයනවායි කියලා ගිහිල්ලා අපි දැක්ක බන්ධනාගාරේ සිදු වුණු ඝාතනයන් 20-30 ගණන් මරලා දැම්මේ. ඔය කඩුවලට අහුවෙච්ච මිනිස්සු ඉන්නවයි කියලා උන්ගෙන් මේක ගලව ගන්න. උන්ව හොයන්නයි කියලා. මේ වගේ ඝාතනයන් සිදු වුණා මේ ඝාතනයන් සිදු වුණේ කාගේ කාලෙද කවුද කළේ කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. එවැනි යුගයක් තිබුණේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ පුරාවිද්‍යා ස්ථානේ මේක වහලා මොනවද මේක කරන්න කියන එක. මොනවද මේක කරන්න කියන එක. ඒ නිසා අපි කියන්නේ මේ එතනෝල් තියරියට අනුව එතනෝල් න්‍යායට අනුව පුරාවිද්‍යාව ලියන්න එපා. මේක තමයි හැදෙන්න යන රට. මේ වැරදිකරුවා අත්අඩංගුවට ගන්නෙ නෑ. මතක තියාගන්න අන්තිමේදී රජ්ජුරුව වැරදි. මොකද රජ්ජුරුව මුස්ලිම් කසාදයක් කරගත්ත හින්දා රජ්ජුරුව වැරදි. අන්තිමේදී මේක සුද්ධ කරයි කියලා මේක ලිස්සලා යනවා. දැන් මේ තියරි හැදෙන්නේම අන්තිමේදී බුවණක බාහුව කෙනෙක් හිටියේ නෑ. හිටියේ චන්දරේගේ පුතා බුවණකගේ හෝටලය මේක කියලා අන්තිමේදී තියරිය හදන්නේ. මේ මොකද්ද කරන්න යන්නේ? මේ වැරදිකරුවා නිදහස් කරගන්න. වැරදිකරුවා අත්අඩංගුවට ගන්නෙ නෑ. බුල්ඩෝසර් තුෂාර අත්අඩංගුවට ගන්නෙ නෑ. ඒක තමයි අපි දැක්කේ අර එතනෝල් ජොනී මහත්තයා කියනවා අර කුරුණෑගල දැන් අලුතෙන් ඉතිහාසය ලියනකොට කුරුණෑගල මහා මිරුවා ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා අත තියන්න එපා මයිල් ගහකට කියලා. අත තියන්න එපා මයිල් ගහකට කියලා. මේක තමයි රටේ නීතිය. එක පැත්තකින් ඔය එක පැත්තකින් ඔය සනත් නිශාන්තලා නීති හදයි, අනෙක් පැත්තෙන් ඔය එතනෝල් මුදලාල්ලා නීති හදයි, එතනෝල් ජොනීලා නීති හදයි. මෙන්න රටේ නීති හදන අය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ඒ වගේම පහුගිය වකවානුව ඇතුළත මේ මැතිවරණ සියල්ලම ජයග්‍රහණය කිරීම සඳහා පසුබිමේ ඉඳලා ක්‍රියා කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිබඳ හිටපු ඇමතිවරයෙක් ඒ වගේම හිටපු විදේශීය රටක ලංකාව වෙනුවෙන් ක්‍රියා කරපු විශේෂයෙන්ම විදේශීය රටවල් වල සම්බන්ධ තියෙන ශ්‍රී ලාංකිකයෙකු සහ තව දෙදෙනෙකු කොළඹ තරුපහේ හොටල් එක සාකච්ඡාවක් පවත්වලා මේ ඊළඟ මැතිවරණයේදී 3/2 බලය ලබා ගැනීම වළක්වන්න බෑ කියන එකේ එකඟතාවයක් තිබිලා තියෙනවා. මේ ආණ්ඩුවට 3/2 අපි ඊළඟ ආණ්ඩුව 3/2 බලය ලබා ගන්නවා. මේ බලය ලබා ගන්න සම්පූර්ණයෙන්ම මේ පසුබිම හැදුවේ බැසිල් රාජපක්ෂ කියන එක එතෙන්දි කතා වෙලා තියෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් කෙසේද ඉවත් කරන්න කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේක තදබල කුමන්ත්‍රණයක්. බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් ඉවත් කරනවා ඇරෙන්න කිසිම දවසක බලයට එන්න බෑ කියන එකත් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. අද දිනේ පොලිස්පතිවරයාට මේ පිළිබඳ පැමිණිල්ලක් කරනවා. අපි පොලිස්පතිවරයාගෙන් ඉතාමත්ම පැහැදිලිව ඉල්ලා සිටිනවා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන. ඉතාමත්ම රහස්‍ය පරීක්ෂණයක් මේ සම්බන්ධව කරන්න ඕන. මේ කරුණු අපි පොලිස්පතිතුමාට ලබා දෙනවා. විශේෂයෙන් ඒ ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ බැසිල් රාජපක්ෂ කියන චරිතය දේශපාලන භූමියෙන් ඉවත් කරේ නැත්නම් කිසියම් දවසක හෝ නැවත බලයට එන්න හැකියාවක් නැහැ කියලා. ඒ නිසා මෙහෙම ගියොත් රාජපක්ෂවරු තවත් අවුරුදු ගාණක් මේ රටේ පාලන බලයෙන් ඉඳීවි. ඒ නිසා විපක්ෂයක් හැටියට මේ විපක්ෂයට ගොඩේීමේ හැකියාවක් නැහැ කියන එක මෙහිදී සාකච්ඡා වෙලා තියෙනවා. ඒ අනුව අපි ඉතාමත්ව පැහැදිලිව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා අද දිනේ දාන පැමිණිල්ලත් එක්කම මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ කරනවට අමතරව බැසිල් රාජපක්ෂ මැතිතුමාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්න කියලා. මොකද මේ දේශපාලනයෙන් ඉවත් කිරීම මොන ආකාරයෙන් ඉවත් කිරීමද කියලා සාකච්ඡා වෙලා නැහැ. ඒතකොට සමහර විට ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා නැතුව බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන භූමිකාව ඉවත් කරන්න කාටවත් වෙන කුමන්ත්‍රණවලින් බෑ. මොකද ඔහු දේශපාලන වශයෙන් උපයා විශේෂයෙන් උපක්‍රමශීලී දේශපාලනඥයෙක්. ඒ නිසා ඔහුගේ දේශපාලනය වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔහුට ජීවිත තර්ජනයක් එහෙම නැත්නම් වෙනයම් හෝ හානියක් කරනවා නම් ඒ පිළිබඳ පොලිස්පතිවරයා සම්පූර්ණයෙන් මේ අවස්ථාවේදී වග බලා ගත යුතුයි කියලා මා සඳහන් කරනවා. ඒ නිසා අද පැමිණිල්ල දාපු විගසම බැසිල් රාජපක්ෂ මැතිතුමාට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන්න ලෙස මා විශේෂයෙන්ම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුරටත් මාධ්‍යයට කරුණු
හෙළි කරන්න බෑ පොලිස් පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන කාරණා කීපයක් අපි සතුව තියෙනවා. විශේෂයෙන්ම එහිදී සඳහන් වෙච්ච ප්‍රධානම කාරණය තමයි මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3/2 බලයක් ගන්න එක වළක්වන්න බෑ කියන එක. ඒ වළක්වන්න බැරි වූ හේතුව බිම්මට්ටමේ බැසිල් රාජපක්ෂ මහතා මුලින් ඉඳලා ක්‍රියා කරපු ආකාරය සහ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම පිළිබඳ එය කතා කරලා තියෙනවා. බිම්මට්ටමේ අපේ සංවිධාන ශක්තිය ගොනු කරේ සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා බව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ සාකච්ඡා වෙලා තියෙනවා. හැම අවස්ථාවකදීම ඔහු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ක්‍රියාකාරකම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරපු ආකාරය, ඊළඟට ඔහු ජනාධිපති මැතිවරණයේදී ක්‍රියා කරපු ආකාරය, ඔහු පොහොට්ටුව පිහිටවපු ආකාරය, ඒ සඳහා ඔහු අනුගමනය කරපු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා තියෙනවා. මේ තරුපහේ හොටලේ සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් ගිහිලා තියෙනවා. ඒ අනුව ඊයේ ඕමාරේ කශ්‍යප ස්වාමින් වහන්සේ මෙන් කොටසක් එළිදරව් කළ මාධ්‍යයට. නමුත් මේක ඊටාම භයානක තත්ත්වයක්. ඒ නිසා කරුණාකර මේ පිළිබඳ විශේෂයෙන්ම පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරනවා. ලංකා ඉතිහාසයේ ලංකා මැතිවරණ ඉතිහාසය තුල කවදාවත් නෙව ආකාරයට විශාල මේ තරම් අපි දැකලා නැහැ තනි සටනක් තියෙනවා. ලංකා ඉතිහාසය තුල තනි සටනක් තියෙන මැතිවරණයක් මම දැකලා නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ විශාල ලෙස පිරීමට ලක්වීම පවතින අවස්ථාවක මේ මැතිවරණ ව්‍යාපාරය තුල මම ගම්පහ දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට දොරින් දොරට අපි යන මිනිස් විදියට අපි දකිනවා සියලු ජනතාව අද අපිත් එක්ක ගොඩ නැගීමින් පවතිනවා. ඒ වගේම ජනතාව මුස්ලිම් අන්තවාදයත් දෙමළ බෙදුම්වාදයත් ඉවත් කරමින් දෙමළ මුස්ලිම් ජනතාව නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි වගේ නායකින් සමග අපිත් එක්ක පෙළ ගැසීමෙන් පවතිනවා. මේ අපි විශ්වාස කරනවා මේ ජයග්‍රහණය මම හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන 3/2ක ජනවරමක් නෙමෙයි. අපිට මේ විදිහට ගියොත් 6න් පාක 77 ජේ.ආර්. ජයවර්ධන ගත්ත 6න් පාක මැතිවරණයකට යන්න පුළුවන් තත්ත්වයක් අපිට උදා වෙයි කියන එක බොහොම පැහැදිලිවම අපි විශ්වාස කරනවා. ඒ වගේ මේ වෙනකොට අද සජිත් ප්‍රේමදාසලා අද ආයේ ජන බලය ගැනයි ආයේ බලය දෙන්න කියන ගැන කතා කරනවා. අපි කියනවා අද කුෂිකර්මාන්තය ගැන කතා කරනවා. ඔවුන් කුෂිකර්මාන්තේ නෙමේ කුෂිකර්මාන්තේ විනාශ කළා දැම්මා. බොහොම පැහැදිලිව ඔවුන් අද සජිත් පෝර දුන්නේ නැහැ සජිත්ලා කාලේ. ඒ වගේම කුෂිකර්මාන්තේ හොරා කෑවර කුෂි රක්ෂණේ හොරා කාලා තියෙනවා. කලාකාරිනියක් හැටියට මම දකිනවා කලාකරුවෝ අපහසුතාවයට පත් වෙන අවස්ථාවක් අපමණයි. කලාකරුවන්ගේ දුක අපමණයි. නාට්‍ය ශාස්ත්‍රය, චිත්‍රපට ශාස්ත්‍රය, ටෙලි නාට්‍ය ශාස්ත්‍රය, සංගීත ශාස්ත්‍රය ඔය සියල්ලේ. නමුත් මේ පාර්ලිමේන්තුව තුළ මේ කලාකරුවන් වෙනුවෙන් හඩක් නැගුවා නම් හඩක් නැගුවේ කවුද කියලා ඔබ දන්නවද දන්නේ? ඇත්ත වශයෙන් කලාකරුවන් ළඟට ගිහිල්ලා කලාකරුවන්ගේ අපහසුතාවයන් තේරුම් අරගෙන ඔවුන් වෙනුවෙන් දවසක කතිකාවක් පාර්ලිමේන්තුව තුළ තියලා ඔවුන්ගේ අමාරුකම් පාර්ලිමේන්තුවේ හැමෝටම පහදලා දීලා කතා කරේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු. එතනින් ප්‍රධාන වශයෙන් අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, නලින්ද යන අය. මම හිතන්නේ එතනින් මුළු පාර්ලිමේන්තුවම තේරුම් ගත්තා මේ කලා ශාස්ත්‍රයේ ඇදවැටලා තියෙන තැන සහ ඒ කලා ශාස්ත්‍රයේම ඇදවැටලා තියෙන හින්දා ජනතාව කොතනද ඉන්නේ කියන එක. ඒ වෙලාවේ උන් හැමෝම පිළිගත්තා මේකට අවශ්‍යයි පිළියම කියලා. ඒකට පිළියමත් මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනා කළා. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය ශාස්ත්‍රය තුලින් ජනතාව පීඩාවට පත් වෙලා ජනතාව ඊටාම පහත් තත්වයකට පත් වෙගෙන එනවා කියලා රසවින්දනය කියන එක තේරුම් ගත්තම ඔවුන් කිල්ලා සිටියා පනතක් සෑදිය යුතුයි කියලා. එතකොට ඇත්තටම මුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ඒ පිළිගත්තා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා කිව්වා.
ඉල්ලා සිටිය සංවිධානයක් විසින් ඒ ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා. නමුත් අද වෙනතුරු කිසිම മന്ത്രിවරයෙක් හිටපු ඇමතිවරයෙක් ඒ හදපු පනත කොහොම හරි කලාකරු එකතු වෙලා පනතක් ගොඩ නැගුවා. ඒ හදපු පනත පාර්ලිමේන්තුවට දාලා ඒක ස්ථිර කරගන්න කිසිම උත්සාහයක් දැරුවේ නැහැ. ඒ හින්දා අද වෙනකොට අපේ ටෙලි නාට්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊටාම අවරගණේ තත්වයකටපත් වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය ශිල්පීන් ඇතුළට අපිත් විශාල අපහසුතාවයකටපත් වෙලා තියෙනවා. මම මේක කිව්වේ ඔවුන් ගැන හරි කතා කරන්න නම් හිටියේ අපේ පාර්ලිමේන්තුවේ කවුද කියන එක. ඉතින් ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගෙන ඒ වටා රොක්කුණු ජාතික ජන බලවේගය හරහා තමයි අද අපි පැමිණලා සිටින්නේ. මේ අවස්ථාවේ කියන්න ඕන ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන 28කින් ගොනු වෙච්ච එකක් බව ඔබලා දන්නවා. ඒ තුලින් ඉන්නේ කවුද කියලා දන්නවා. එහෙනම් දැන් 225ම එපා කියපු උදවිය ඉන්නවනේ. විශේෂයෙන් තරුණ කොටස් විශාල ප්‍රමාණයක් ආවා අපිට එපා පාර්ලිමේන්තුවේ 225ම. මම කියනවා ඔන්න දැන් අලුත් නව 225ක් ඇවිල්ලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. උගත්කමින් දැනුමින් දේශපාලන අවබෝධයෙන් මිනිස් අයිතිවාසිකම් ගැන හොඳින් දන්න මිනිසාගේ අවශ්‍යතාවයන් තේරුම් ගත්ත පිරිසක්. ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වෙලා දෙන්න ඡන්දේ. පත් කරන්න 225ම අනිවාර්යයෙන්ම මුළු රටම වෙනසකටපත් කරන්න පුළුවන්. ඒ ගැන අපි බය නැතුව කියනවා. ඔන්න අවස්ථාව. නේ. ඇත්තවස මම මේ අවස්ථාවේ තව එක දෙයක් කියනවා. කාන්තාවක් හැටියට මම දකිනවා අපේ රටේ කාන්තාවෝ අපේ රටේ ජීවත් වෙන්න මාර්ගයක් නැති හින්දා අමාරුකමට පිට රටවල යනවා රැකියාවන් සඳහා. මම කියන්න ඕනේ නෑනේ. ඒ යන්නේ මොන වගේ රැකියාවන්ද කියලා. වැඩි පිරිසක් යන්නේ මැද පෙරදිග සහ වෙනත් රටවල ඒ රැකියාවන් සඳහා. උන් අනන්ත දුක් විඳගෙන යනවා මේ අපේ රටේ ජීවත් වෙන්න තරම් එවැනි තත්ත්වෙන්වත් ජීවත් වෙන්න ආර්ථිකයක් නැති හින්දා. උන් එවන ආදායමේ අපේ රට ස්වයං පෝෂිත කරගන්න සෑහෙන උදව් වෙනවා. මේ දැන් කීර්ති බාලසූරිය සමාන කීර්ති වැරසර කිව්වා වගේ උන් රට විරියෝ වෙලා හිටියා. ඒ කාලේ අම්මෝ ඇයි ලොකු විශාල මුදලක් නේ හම්බ වෙන්නේ. නමුත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා රට දිහා බලාගෙන අඬන්න. අපේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම අපේ රටේ පුරවැසි භාවය අරගෙන තියෙන හැම පුරවැසියෙක්ම අපේ රටේ අයිති. පාලකයෝ දැනගන්න ඕන මේ ඔක්කොම අපේ රටේ පුරවැසියෝ කියලා. අනිවාර්යෙන් ඔවුන් අපේ රටේ පුරවැසි භාවය අරගෙන ඉන්නේ. ඒගොල්ලෝ අපිට අයිති. ලෙඩක් දුකක් නෙමෙයි මොන අපහසුතාවයකටපත් වුණත් ඔවුන් අපේ ගෙදරට එන්න ඕන. අපේ රටට එන්න ඕන. දැන් අපේ ගෙදර කෙනෙක් අසනීපයක් හැදිලා කොහේ හරි ඉන්නවනම් අපි බලන්නේ එයාව අපේ ගෙදරට ගෙන්න ගන්න මොන ක්‍රමයකින් හරි අපි ගෙන්න ගන්න අපේකම. අනේ අපේකම අපේ රටවිරෝ කියන අපේකම දැන් මේ පවතින පාලකයෝ තුල නැහැ. ඒ අහිංසක කාන්තාව මම දැකලා තියෙනවා සමාජ ජාලාවල කතා කරනවා අඬනවා පාරේ වැටිලා ඉන්නවා සේලයින් බෝතල් අරගෙන වක් කර ගන්නවා කටවල් වලට අමාරුයි කියලා ඒ දකින්න වේදනාව දකින්නේ නැද්ද මේ රට වෙනුවෙන් ගිහිල්ලා ඉන්නවා කියලා හිතන්න පුළුවන් නේද? ඇයි? ඒ ආදායම එවන්නේ රටට. රට තමයි ඒව පාවිච්චි කරන්නේ. ඇයි ඒගොල්ලෝ මේ රටේ තව දුවා දරුවන්ගේ අම්මලා නෙමෙයිද? තව අයගේ අක්කලා නෙමෙයිද? පාලකයන්ගේ අය විතරද අපේ රටේ අය වෙන්නේ? මං අහනවා. ඊටාම කනගාටුයි. ඇයි මෙවැනි දේවල් කරන්නේ? මේවැනි පාලකයෝ ගැන ඉතින් අපිට විශ්වාස තියන්න පුළුවන්ද? කොහොමද? කාන්තාවක් හැටියට හිතන්න. කාන්තාව හැටියට හිතන්න. අපේ කාන්තාවක් ඒ ඉඳගෙන කඳුළු සලනවා. අනේ මාව ගෙන්න ගන්න. ඒ දැන් කාන්තාව එන්න ඊටාම අසීරු සෞඛ්‍යයට ඊටාම අසීරු තත්යකටපත් වෙලා තියෙනවා. පෙන්නනවා පාරේ නිදාගෙන ඉන්නවා. දුක හිතෙන්නේ නැද්ද මේ පාලකයන්ට? මං අහන්නේ. මේ අපේම අක්කලා නේද? මේ අපේම අම්මලා නේද? අපේ නැන්දලා නේද? එහෙම තියෙද්දි තමන්ගේ පවුල් සුරක්ෂිත කරගන්න හෙලිකොප්ටර් ගෙන්නනවා. වේගයක් එන්නේ නැද්ද? කාන්තාවක් හැටියට මට විශාල වේගයක් එනවා.
හෙලිකොප්ටර් ගෙන්නගෙන උඩින් යන්න හදනවා. රටට එන්න සල්ලි වියදම් කරලා ටිකට් අරගෙන මේ රටට එන්නේ අවස්ථාව ඉල්ලද්දී ඒ අවස්ථාව නොදෙනවා කොරෝනා වසංගතය කියලා. රටක් හැටියට පාලකයෝ හැටියට දැනගන්න ඕන අපේ පුරවැසියෝ අපි ගෙන්න ගන්න ඕන. එහෙනම් අපේ රටේ වසංගතයක් තියෙනවා, ලෝකේ වසංගතයක් තියෙනවා. මේ වසංගතයෙන් බේරිගෙන අපි ඔවුන්ව ගෙන්න ගන්නේ කොහොමද කියලා ක්‍රමවේදය සලසන්න ඕන. අපිට ඕගොල්ලන්ව ගෙන්න ගන්න බෑ. ඕගොල්ලෝ ගෙන්නුවොත් අපේ රටේ තව වසංගතය වැඩි වෙනවා. ඉතින් මේ මිනිස්සු අපේ රටේ නෙමෙයිද? ඉතින් මෙවැනි පාලකයෝ ගැන අපිට තව ඉස්සරහට විස්තරස තියන්න පුළුවන් අපේ රටේ ඉන්න ජනතාව ගැන කොහොම කියයිද කියලා. නේ? මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව තේරුම් ගන්න. මේ තේරුම් අරගෙන තව දුරටත් අපේ රටේ මේ අපේ වරප්‍රසාද කඩාකප්පල් කරන පාලකයෝ පත් කරන්න එපා. පාලකයෝ අපෙන් කතිරය අරගෙන ඔවුන් වරප්‍රසාද අරගෙන ඒ වරප්‍රසාද භුක්ති විඳිනවා. අපේ වරප්‍රසාද එක නැති වෙනවා. ඉතින් අපේ වරප්‍රසාද නැති කරන්න තව දුරටත් ඉඩ දෙන්න එපා. ඕගොල්ලන්ට පේනවා. හැමෝම දන්නවා මොන වෙන්නේ කියලා. ඉතින් ඒකින්ද මේක අවස්ථාවක් කරගන්න. අපි ජාතික ජන බලවේගය හැටියට හොඳ පිරිසක්, වැදගත් පිරිසක්. අපි වැදගත් කියන්නේ මිනිස්සුත් එක්ක හොඳට ගනුදෙනු කරන්න පුළුවන් අය. මිනිස් වමනාවන් තේරුම් ගත්තු අය. මේ රටට ආදරය කරන, මේ රටේ දේවල් ස්වයං පෝෂිත කරන්න උත්සාහ ගන්න අය පිරිසක් තමයි මේ ජාතික ජන බලවේගය වටා ඉන්නේ. අනිවාර්යයෙන්ම අපි වග කියනවා. මම හිතන්නේ මේ කලාකාරයෝ වගේ කරන්නේ මේ ජාතික ජන නියම කලාකරුවෝ සියලුම දෙනා වග කියනවා මේ ජන බලවේගයේ සියලුම දෙනා ගැන. පාර්ලිමේන්තුවට පත් වුණොත් ඔවුන් කරන සියලුම වැඩ ගැන අප වග කියනවා. ඒක මේ අවස්ථාවේ ප්‍රසිද්ධියවපත් කියනවම සූදානම්. ඒකින්ද මේ අපේ වරප්‍රසාද නැති වෙලා යන වරප්‍රසාද අපි දිනාගමු. ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවලා. ඒ වගේම කාන්තාවක් හැටියට මම තව ඉල්ලීමක් කරනවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාව ගැන හිතන්න. මොනවද ඔවුන් මේ කාන්තාවන් වෙනුවෙන් කරලා තියෙන්නේ? සමහර අය කාන්තා අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. කාන්තා හිංසනය කියන්නේ මොකද කියලාවත් දන්නේ නැහැ. මොකද මේ ඉන්න ඔක්කොම කාන්තාවෝ හදිස්සිය පාර්ලිමේන්තුවට ආපු අය. නේ? එක්ක මහත්තයා මැරෙනවා, එක්ක තාත්තා, එක්ක අයියා මොනවා හරි එහෙම උඩින් පහත් වෙච්ච අය. නේ? කාන්තාවොත් එක්ක එකට ගැටිලා කාන්තා උවමනාවන් වෙනුවෙන් සටන් කළා. කාන්තා අයිතිවාසිකම් දැනන කාන්තාව තමයි දරුවා ගැන හොයන්නේ. තමන්ගේ පුරුෂයා ගැන හොයන්න සිද්ධ වෙන්නේ. කාන්තාව විශාල පීඩනයකටපත් වෙලා ඉන්නවා. කාන්තාව කුස්සියේ හිටියත් පීඩනයටපත් වෙනවා. කාමරයට ආවත්, සාලෙට ආවත්, ස්තෝප්පුවට ආවත්, පාරට ගියත්, පොළට ගියත්, දරුවා විස්කෝලේ දාන්න ගියත්, දරුවා විස්කෝලෙන් අරගෙන එන්න ගියත්, සැමියා එනකම් බලාගෙන හිටියත්, රැකියාවට යන්න දුර්බිරින් බස්රියෙන් යන්න ගියත් මොන්න තරම් දේවල් වලට මුණ පානවද? කාන්තාවක් හැටියට ඒක අපිට මං කියන්නේ පුරුෂයන්ට නොදැනෙනවා කියලා. මොකද කාන්තාවකට ඒක දැඩි දැනෙනවා. හොඳට දැනෙනවා. මවක් හැටියට මවක් නුනත් දරු සෙනෙහස තියෙන හැම කෙනෙකුටම මේක දැනෙනවා. දරුවෝ ආරක්ෂා කරගන්න ඕන. ඉතින් කාන්තාව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කර යුතුයි. කාන්තා උවමනාවන් වෙනුවෙන් සටන් කරන, කාන්තා උවමනාවන් ලබා ගන්න, රටේ පරිපාලනය වෙනුවෙන් කාන්තා නීති සකස් කරන්න. ඒ හින්දා මං ඉල්ලා සිටිනවා සෑම කෙනෙක්ම හොඳ කාන්තාවක්, අවශ්‍ය කාන්තාවන්, ඒ කියන්නේ තැනුම් තේරුම් ඇති කාන්තාවන්පත් කරන්න. අන්න ඒකටත් අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගයේ ඉන්න කාන්තාව ගැන හිතන්න. ඔවුන් මොනතරම් කාන්තාවන් වෙනුවෙන් සටන් කරලා තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේ අයිතිවාසිකම් දිනාගෙනත් තියෙනවා. ජන බලවේගයේ වටා ඉන්න අයිතිවාසිකම් කාන්තා අයිතිවාසිකම් කෙනුවෙන් සටන් කරපු කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම නම් වශයෙන් කියන්න ඕනේ. ඉතින් මේක අවස්ථාවක් කරගන්න. ඔබලගේ දිස්ත්‍රික්කයේ තියෙන ලැයිස්තු බලන්න. ඒ ලැයිස්තු වල තියෙන හොරුන්, තක්කඩියන්, වංචාකාරයන්, නේ? මත්ද්‍රව්‍ය උවදුරෙන් මත්ද්‍රව්‍යයන් ලංකාවට ප්‍රවාහනය කරනවා, නේ? සූදුව කරනවා යු. තවදුරටත් අපි පාර්ලිමේන්තුවට යවලා අපේ ජනතාව, අපේ දවාදරු අපි තවත් පීඩනයටපත් වෙනවාද? එහෙනම් අපේ නැති වුණු වරප්‍රසාද ලබා ගන්න නම් ඔබලට තියෙන එක මාර්ගය. ඒ තමයි ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් පිරිසක් ගොඩනගන්න අඩු ගානේ. ඔබලට අවශ්‍ය නම් ආණ්ඩුව මට්ටු කරන්න. ඒ කියන්නේ ආණ්ඩුව මට්ටු කරන්න අවශ්‍ය මේ ජනතා අයිතිවාසිකම් ලබා ගැනීමට. ආණ්ඩුව මට්ටු කරන්න පිරිසක් යවිය යුතුයි. ඔබ හැමදෙනෙම දන්නවා මේ මට්ටු කරන්න පිරිස ඉන්නේ
මේ පැත්තේ කියලා. හොරු අල්ලන්නත් පුළුවන්, හොරුන්ව පෙන්නලා දෙන්නත් පුළුවන්. කිසි බයක් නැතුව ඇඟිල්ල දික් කළා ඕන කෙනෙකුට ඔබ හොරා වංචාව කියන්න පුළුවන්. ඒ හින්දා ඒ අය ඉන්නේ ජාතික ජනබලවේගයේ කියනවා ගොඩාක් දේවල් කියන්න පුළුවන්. නමුත් මේක මට්කිටි අවස්ථාවක්. ඒ හින්දා මං ආදරෙන් ඉල්ලනවා හැම දෙයක් ගැනම හිතන්න, රට ගැන හිතන්න, දවුරුව ගැන හිතන්න, කාන්තාවෝ හැටියට කාන්තාවෝ ගැන හිතන්න, පිටරට රැකියාවල් කරන අය ගැන හිතන්න. ඒ අහිංසක අය ඔවුන්ගේ පවුල් අනිවාර්යෙන් හිතන්න. අද අපිට අක්කා, අද අපිට අම්මා, අයියා නැති වෙලා තියෙනවා. අපිට අඩු ගානේ ඔවුන්ගේ මිනිහවත් අපිට බලා ගන්න බැරි වෙලා තියෙනවා. ඇයි මේ පාලකයන්ගේ දුෂ්ටයි ඇත්තටම. දුෂ්ටයි. ඒගොල්ලන්ගේ ගෙන්න ගන්න උත්සාහ ගන්නෑ. ඒ හින්දා මේක අවස්ථාවක් කරගෙන ජාතික ජන බලවේගයේ වටා රොක්කෙන්න මාලිමාවට කතිරේ ගහන්න. කතිරේ ගහලා පාර්ලිමේන්තුව බලවත් කළා ආණ්ඩු මට්ටු කරන හොඳ බලවත් මන්ත්‍රීන් පිරිසක් පත් කරන්න ඔබලට ශක්තිය ධෛර්යය තියෙනවා. එහෙනම් මාලිමාව දිනවන්න ඔබලගේ ශක්තිය ධෛර්යය දෙන්න. ඔබ දන්නවා පහුගිය කාලේ ලංකාවේ කලා ශාස්ත්‍රයේ නියුතු වෙලා ඉන්න විශේෂයෙන් සංගීතය, සාහිත්‍ය, ටෙලිනාට්‍ය කලාව, වේදිකා නාට්‍ය කලාව, සිනමාව ආදී වශයෙන් මේ ශාස්ත්‍රයන්හි නිරත වෙලා ඉන්න ශිල්පීන්ගේ ආර්ථික දුෂ්කරතා ගැන සලකලා රජයෙන් කලාකරුවන් කරපු ඉල්ලීමක් සලකලා බලලා ලක්ෂ 5ක ණය මුදලක් ලබා දෙන්න ඔවුන් කටයුතු කරා. මේ වෙනකොට ඒක ප්‍රොසෙස් වෙමින් තියෙනවා. ඒ කියන්නේ බැංකුවලින් මේ වෙනකොට ඒ ණය මුදල ලබා දෙමින් තියෙනවා. ලක්ෂ 5ක ණය මුදල. මේ වෙනකොට අපි දන්නවා සමහර ශිල්පීන් ඒ ණය මුදල ලබා ගනිමින් ඉන්නවා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන මේ ශිල්පීන් මේ ණය ගත්තා වගේ නෙවෙයි. මේ ණය මේ මිනිස්සු ගෙවන්නේ කොහොමද? අපි හිතන්න ඕන දැන් මේ අපිට ඇත්තටම මේ දැන් මේ පශ්චාත් කොරෝනා අවධිය කියලා කියන්නේ මේ රටේ මේ මැතිවරණය දක්වා අපි මේ ගත කරමින් ඉන්නේ ඉන්ටර්වල් එකක් කියන එක අපි හැමෝම දන්නවා. මේ වෙලාවේ අපිට යම් පහසුකම් සහ මේ ලංකාවේ ජීවත් වෙන්න තියෙන අපහසුතා වැඩි මිනිස්සුන්ට දැනෙන්න දෙන්නේ නැහැ නේ. tie පවතින රජයක් මැතිවරණය නිසා මේ කොරෝනා අවධියෙන් පස්සේ ඒ ජීවත් වීමේ අපහසුතා එන්න වැඩි වෙනවා. එතකොට වියදම් වැඩි වෙයි. එතකොට Tamanට එන ආදායම අඩු වෙයි. කොහොමද මේ ණය මුදල මේ ශිල්පීන් ගෙවන්නේ? නිකන් හිතන්න. ලංකාවේ විශේෂයෙන් ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිරතලා ඉන්න ශිල්පීන්ට අර රැකියා අවස්ථා අහිමි වීමත් එක්ක එහෙම නැත්නම් විදේශී රටවල නායකයන් ටෙලිනාට්‍ය මෙහෙ පෙන්වන්න ගත්තට පස්සේ ඔවුන් සහභාගී වෙන එහෙම නැත්නම් ඔවුන් ශිල්පීන් විදිහට ඔවුන්ගේ දායකත්වයේ සපයන ටෙලිනාට්‍ය අඩු වෙන්න ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වෙනවා. නිකන් හිතන්න. ලංකාවේ එක දවසක එක channel එකක පැය භාගයක පිටරටින් ආනයනය කරපු එක ටෙලිනාට්‍යයක් විකාශය කරනවා කියලා කියන්නේ ලංකාවේ ඒ ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න ශිල්පීන් 35ක 40ක රැකියා අවස්ථා අහිමි වෙනවා. හිතන්න සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය ක්‍රූ එකක ටෙක්නිකල් ක්‍රූ එක සහ කැමරා යුනිට් එකයි බැලුවම 10ක 12ක පිරිසක්. සහ රංගන ශිල්පීන් ප්‍රධාන රංගන ශිල්පීන් බැලුවට පස්සේ 5ක් 6ක් ඒකට සහභාගී වෙනවා. සහ මේක ඉන්නවා ආර්ට් ඩිපාර්ට්මන්ට් එක කියලා එකක්. කලා අධ්‍යක්ෂකවරු සහායක සහාය කලා අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදන කළමනාකරුවන් සහාය නිෂ්පාදන කළමනාකරුවන් සහ මේකේ රියදුරන් උපස්ථායකේ සංගීත ශිල්පීන් එතකොට මේකේ සංස්කරණ ශිල්පීන් ආදි වශයෙන් විශාල පිරිසක් ටෙලිනාට්‍යයක එක එපිසෝඩ් එකක් එක කොටසක් නිර්මාණය සඳහා දායක වෙනවා. මේක බැලුවට පස්සේ 35ක 40ක විතර ප්‍රමාණයක්. පිටරටින් ආනයනය කරන එක ටෙලිනාට්‍යයක් එක දවසක විකාශය කරනවා කියලා කියන්නේ මේ 35ක 40ක ප්‍රමාණයකගේ දවසක රැකියා අවස්ථා අහිමි වෙනවා. ඒ නිෂ්පාදන දිරි ගන්නවා. මම කියන්නේ මේ පශ්චාත් කොරෝනා අවධියේදී අපි මුහුණ දෙන්න නියමිත අර්බුද වලට විසඳුම මෙතන තියෙනවා. කරුණාකරලා ඒවට හුම්කම් දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒත් එක්කම වේදිකා නාට්‍ය කලාව ගත්තොත් එහෙම ලංකාවේ. ඔබ දන්නවා දැනට අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ ඉතාම අඩු මුදලකට වේදිකා නාට්‍යයක් පෙන්න ගන්න තිබුණ එකම රඟහලා ජෝන් සිල්වා රඟහලා. මේ වෙනකොට අවුරුදු ගාණක් තිස්සේ මේකේ ඉදිකිරීම ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ. ඒ කාලේ අපි දන්නවා අපි නිතර කිව්වා. අපි නැවතත් කිව්වා නෙළුම් පොකුණ වගේ රඟහලවල් නිර්මාණය කරාට ඒ වගේ නාට්‍යකරුවාට කිසිම සේවයක් වෙන්නේ නැහැ. නාට්‍යකරුවෙකුට නාට්‍යයක් පෙන්වන්න බෑ ඒ රඟහලවල් අරගෙන කියලා. මොකද ඒවට යන පිරිවැය වැඩි. ඒවට යන මේ ගෙවන්න වෙන ගාණ විශාලයි. ඒක නිසා ජෝන් සිල්වා වගේ රඟහලවල් තමයි අපිට තිබුණේ නාට්‍යකරුවන් නාට්‍ය පෙන්න ගන්න. සහ කොහොමරි නාට්‍යකරුවන්ගේ විශාල බලපෑමක් එක්ක පෞගේ කාලේ එල්ෆින්ස්ටන් නගාලා වගේ දේවල්, ටවුන් හෝල් නගාලා වගේ දේවල් විවෘත කරන්න සිද්ධ වුණා. අද ඒ රඟහලවල් තියෙනවා. හැබැයි ජෝන් සිල්වා රඟහල තාම එහි ඉදිකිරීම කටයුතු අවසන් කරලා නැහැ දැන් අවුරුදු ගාණක් තිස්සේ.
නාට්‍යකරුවන්ට ඉතාම ආමුදල ලබා ගන්න තිබුණු නාට්‍ය ශාලා නැහැ. මේ වෙනකොට නාට්‍ය ශාලාවලට සෙනගෙන්නේ නැහැ නාට්‍ය බලන්න. තව තවත් එන්න මේ නාට්‍ය ලංකා වේදිකා නාට්‍ය කලාව අර්බුදයට යනවා නිසකයි. එතකොට මේකට විසඳුමක් අපි හොයාගන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම ලංකාවේ සිනමා කර්මාන්තය. සිනමා කර්මාන්තයත් මේ ප්‍රශ්න වලට නොදෙවෙන්නේ නැහැ. මේ වෙනකොට සිනමා ශාලා වලට මිනිස්සු වෙන්නේ නැහැ මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා. එතකොට ඒකට නිශ්චිත වැඩපිළිවෙලක් තාමත් හරියට නැහැ. මොකද මේ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ දේවල් වලට විතරයිනේ. සාමාන්‍යයෙන් ඔබ දකිනවා ඉතින් ටෙලිවිෂන් එකේ පහුගිය කාලේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වගේ දේවල් බැලුවාම ඒ වගේදී මේ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙන්නේ අර වගේ මේ ඒ වගේ දේවල් වලට විතරයි. ඒ කියන්නේ නාට්‍ය පෙන්වන ඒවට සිනමාව චිත්‍රපට ප්‍රදර්ශනය කරන දේවල් වලට විභාගයේ වගේ දේවල් හොඳයි. අපි කියන්නේ ඒක හොඳයි. තාම හොඳින් මේ සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි අපි දැක්කනේ අපේ කවුද මේ තොණ්ඩුවන් මහත්මයාගේ මලගිතර දවසේ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙච්ච විදිය. සහ අද ඔබ දකිනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රැස්වීම වල ඒ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙන විදිය. නේද? ගෝඨාභය මහත්තයා මිනිස්සුන්ගේ මීටරයක් දුර තියාගෙන ඔබ දකිනවා ඇති අර යකඩ වලින් වැටක් ගහලා බැටළුවෝ වගේ මිනිස්සු ටික හිර කරලා ඉන්න එක පොදියට සෙන්ටිමීටරේ දුරක්වත් ඒ මිනිස්සුන්ගේ අතර නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අර බට වලට මෙහායින් තව නූලකුත් ගහලා ඒ නූලෙමුත් මෙහා හිටගෙන ඊටාම අත දිගාරින්නෙත් නැතුව පොඩි සැලියුට් එකක් දාගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරගෙන යනවා. ඒ නිරෝධායන නීති රීති ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්නේ එහෙම. හැබැයි මිනිස්සුන්ට ක්‍රියාත්මක වෙන්න ගියාට පස්සේ ඒක වෙන විදිහක්. මේ මම එක් කාරණයක් විතරක් ඔබට කිව්වේ. ඒ වගේම තමයි අපි අවධානය යොමු කරන්න ඕන තව කාරණා කිහිපයක් තියෙනවා විශේෂයෙන් මේ රටේ. අපි හිතමු ඔය පහුගිය කාලේ ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍ය නව දැක්මකින් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණු විශේෂ ප්‍රකාශයක් තමයි ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් ඔහු කරපු ප්‍රකාශය. සෞභ දකින්න ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ඔහු ඔය පැලයක් හිටවලා තමයි ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පටන් ගත්තේ. ඒ කියන්නේ ඔහු කිව්වා මේ රටේ පරිසරයට මම ආදරේ. පරිසර සම්බන්ධයෙන් මම හොයලා බලනවා. සහ ඒ කාලේ ඔබ දකින්න ඇති ඔය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල විල්පත්තුව කපන එකට එරෙහිව විශාල රැල්ලක් මතු වුණා. සහ ඔහු දැනගත්තා ජනාධිපතිවරයා ඉතින් රටේ මිනිස්සු දැනගත්තා අපේ රටේ මිනිස්සු පරිසර සම්බන්ධයෙන් ලොකු සංවේදී බවක් පෙන්වනවා. සහ පරිසරය විනාශ කරාට පස්සේ මිනිස්සුන්ට රිදෙනවා කියලා. ඒක නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වේ පරිසර සම්බන්ධයෙන් මගේ විශේෂ අවධානයක් යොමු වෙනවා. ඒක නිසා තමයි පැලයක් හිටවලා එයා පටන් ගත්ත එයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු. සහ සෞභාග්‍ය නව දැක්මේ එයා කිව්වා ලංකාවේ 16ක් වෙච්ච වනගහන 30 දක්වා එයා වැඩි කරනවා කියලා. අපිත් කැමති වුණා. අපිත් කැමති. ලංකාවේ මේ ලංකාවේ වනාන්තර පද්ධතිය එන්න හැකිලෙමින් යනවා. මේ 16ක් වෙච්ච වනගහන 30 දක්වා වැඩි කරනවා කිව්වා. හැබැයි ඔබ දන්නවා පහුගිය කාලේ 5/2001 කියන ගැසට් පත්‍රයේ ලංකාවේ පරිවාර වනාන්තර සහ ඔය අලිමංකඩවල් සහ ඔය ලංකාවේ ජලපෝෂක ප්‍රදේශ ආදී විශාල රක්ෂිත ප්‍රදේශ ප්‍රමාණයක් ආවරණය වෙලා තිබුණු 5/2001 කියන ගැසට් පත්‍රය. මේ ගැසට් පත්‍රයේ ලංකාවේ රක්ෂිත වනාන්තර හෙක්ටාර 6,90,000කට ආසන්න ඉඩම් ප්‍රමාණයක්. ආසන්න වශයෙන් ගත්තොත් අක්කර 17 ලක්ෂයක් විතර ආවරණය වෙලා තිබුණ මේ ගැසට් පත්‍රය. පහුගිය දවසක බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ගැසට් පත්‍රය අහෝසි කරනවා. එතකොට අපි අහන්නේ කොහොම අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්ව සෞභාග්‍ය නව දැක්මේ කිව්ව 16ක් වෙච්ච ඒ ඉඩම් ප්‍රමාණය රක්ෂිත වනාන්තර ප්‍රමාණය 30 දක්වා වැඩි කරනවා කිව්ව කතාව ඔක්කොම ඒ ගැසට් පත්‍රය අහෝසි කිරීමත් එක්ක ලංකාවේ වනාන්තර පද්ධතියේ 16ක් තිබු වනාන්තර ඉඩම් 11ක් දක්වා අඩු වෙනවා. අපි අහන්නේ ඔබේ දරුවාට හුස්ම ගන්න ඔබේ දරුවාගේ හුස්ම ගැනීමේ අයිතියට මොකද වෙන්නේ? එතකොට කෝ අර විල්පත්තුව කපනවා කියපේනවා කෑ ගහපු මිනිස්සු සෝෂල් මීඩියා වල පෝස්ට් දාපු අපේ තරුණයෝ කෝවද? අපි අහන්නේ ඒක නිසා ඔබ මේ මැතිවරණයේදී ඔබ කතරේ ගහන්න කලින් ඔබ දැනට තීරණය කරලා ඇති සමහර වෙලාවට ඔබ කතරේ ගහන්නේ කාටද? එහෙම නැත්නම් ඔබ ඡන්ද දෙන්නේ කුමන අපේක්ෂකයාට කියන එක. දැන් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවශ්‍යයි ඔබ. මේ වෙනකොට ලංකාවේ වැලි කපනවා ගජරාමෙට පස් කපන හොරු පස් ජාවාරම්කාරයෝ වැලි ජාවාරම්කාරයෝ ගස් කපන මිනිස්සු සහ මහජන ධනය මංකොල්ල කරන මිනිස්සු අද ඔබට ඉතාම හොඳින් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් සහ ඒ සම්බන්ධයෙන් හොයලා බලන්න පුළුවන්. ඔබ යන්න අන්තර්ජාලයට. ඔබ ඡන්දය දෙන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් හොයලා බලන්න. ඔහුගේ ඉතිහාසය හොයලා බලන්න. ඔහු කරපු කීප දේවල් හොයලා බලන්න. ඔබගේ අම්මාට තාත්තාට ඔබ කියලා දෙන්න. අපේ ඉහළ පරම්පරාවකින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ අම්මා තාත්තා එහෙම නැත්නම් ඔබේ නැන්දා මාමා අපේ වැඩිහිටි පරම්පරාව වැරදි මිනිස්සුන්ට කතරේ ගහලා පාර්ලිමේන්තුව වලට යවපු ශාපය තමයි අර පහුගිය කාලේ 225 එපා කියලා අපිට කැහ ගන්න සිද්ධ වුනේ. පාර්ලිමේන්තුවට හෙන වැදියන් පාර්ලිමේන්තුව භූමිකම්පාවක් ඇවිල්ලා ගිලෙන්න ඕන සහරන් බෝම්බ ගහන්න තිබේ පාර්ලිමේන්තුවට කියලා තරුණ ප්‍රජාව කෑ ගැහුවේ ඒක නිසා. ඒ කියන්නේ අපි වැරදි මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කරලා යවපු නිසා. අද ඔබට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරන්න.
ඔබට කලින් හිටපු પરම්පරාව කරපු වැරද්ද නිවැරදි කරන්න අද අපේ තරුණ પરම්පරාවට අවස්ථාව වෙන්න තියෙනවා. කරුණා කරලා ඔබ කතිරේ ගහන්න යන පුද්ගලයාගේ ඉතිහාසය හොයලා බලන්න. ඔහු ජාවාරංකාරයෙක්ද, හොරෙක්ද, කුඩු වෙලෙන්දෙක්ද, Facebook අයිතිකාරයෙක්ද කියලා හොයලා බලන්න. ඒ වගේම අපි අපේ රටේ අම්මලාට තාත්තලාට කියනවා. ඔබ කැමති නෑ ඔබේ දරුවා කුඩුකාරයෙක් වෙනවට. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවට. ඔබ කැමති නෑ ඔබේ දරුවා සූදුවට ඇබ්බැහි වෙනවට. ඔබ කැමති නෑ ඔබේ දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවට. ඔබ කැමති නෑ ඔබේ දරුවා මංකොල්ලකාරයෙක් හොරෙක් වෙනවට. හැබැයි අපි ඡන්දේ දවසට ඡන්දේ පොලට ගිහිල්ලා අපි කතිරේ ගහලා පාර්ලිමේන්තුවට යනවා මහා පරිමාණ කුඩු වෙලෙන්දෙක්. එහෙම නැත්නම් අපි කතිරේ ගහලා පාර්ලිමේන්තුවට යනවා මහා පරිමාණ රේස්බුකි අයිතිකාරයෙක්. එහෙම නැත්නම් අපි කතිරේ ගහලා පාර්ලිමේන්තුවට යනවා මහා පරිමාණ එතනොල් බිස්නස් කාරයෙක්. මං කියන්නේ ඒ වැරද්ද මේ වතාවේ නිවැරදි කරගන්න. ඔබේ දරුවාගේ අනාගතය ගැන හිතන්න. අපේ රටේ අනාගතය ගැන හිතන්න. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න. එහෙම නැත්නම් ඒ ජනතා පරමාධිපත්‍යය කෝටි ගණන් වලට අලෙවි කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන එකෙන් බලකින්